නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභං ච manussත්තං බුද්ධෝත්පාදෝ ච දුර්ලභෝ දුර්ලභාඛන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම ඉඩකඩ අප වෙනුවෙන් සවන් දීම සඳහා වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැවතුනි. අනුග්‍රහක බවතුන් මෙන්න මේ වගේ වාක්‍යයක් ඉදිරිපත් කරලා තිබෙනවා. බුද්ධෝත්පාදක කාලයක මිනිසත් බව ලැබ සදහම් හමුවීමේ වැදගත්කම ගැනත් අවිද්‍යා සංකාර නිරෝධයේදී පෙර භවය හා මේ භවය අතර ඇති සම්බන්ධතාවය ගැනත් පැහැදිලි කරන් දෙන්න. පෙර භවයේ අවිද්‍යා සංකාර නිරෝධ කරගත හැකි නොවූ නිසාද මේ භවයේ හමු වූයේ. මේ මාතෘකාව කියවන විට තමයි මට අර ගාථාව මතක් වුණේ. වසර 40ක් 45ක් 50කට ඉස්සර පාඩම් වුණ සහ මෑතදී ධර්ම දේශනාවක් සඳහා යොදාගත්තේ නැති. මොකද මේ අදාළ දේ පිළිබඳව ඒකේ මේ ගාථාවේ සඳහන් වෙලා තිබෙනවා. නමුත් මාට කල්පනා වෙන කරුණක් තමයි මේවයි මේ අපට දීලා තියෙන සරල අරුතට වඩා මේවා ගැඹුරින් තියෙනවා කියන එක. අන්න ඒ අනුව තමයි අපිට මේ කතාව ගාථාවෙන් සිංහලට පරිවර්තනය කරගත්තට ඊට එහාට මොකුත් කරන්න බැරි වෙලා තියෙන්නේ. එබැවින් අපි දකින්නට එහා මේවා හොයන්න ඕන. දැන් මේකේ නම් බුද්ධෝත්පාද කාලක මිනිසත් බව ලැබීම කියලා වචනේ බුද්ධෝත්පාදයේ පළමුවත් දෙවනුව මිනිසත් බවක් තිබෙනවා. නමුත් අරකේ පෙන්වන්නේ එහෙම නෙමෙයි. මිනිසත් බව දුර්ලභයි කියන එක. බුද්ධෝත්පාදය දුර්ලභයි කියන එක. ශන සම්පත්තිය දුර්ලභයි කියන එක. ඊටත් වඩා සදහම් දුර්ලභයි කියන එක. මේවට මේ සමාජයේ ඉන්න ඕන කෙනෙකුට අර්ථයක් තියෙනවා. නමුත් ඒ අර්ථය ප්‍රායෝගිකව යොදා ගන්න බෑ. එතනින් එහාට පෙනෙන්නේ නැහැ ඒක. දැන් අපිට සාමාන්‍යයෙන් ගොඩ වසන බිද්දියේ වසන සත්ත්ව කොට්ටාස ගත්තොත් එහෙම ඊට වඩා විශාල ප්‍රමාණයක් එහි ඉන්නවා මිනිසුන් ඊට අඩුයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒ මිනිසත් කියන එකේ තේරුම මනුෂ්‍ය ශරීර කියන එකනේ. මනුෂ්‍ය ශරීර තිබුණට මේ සිදුවෙන දේවල් පිළිබඳව ගැඹුරින් බලන්න. සාධාරණ අසාධාරණය පිළිගන්න. හරි වැරදි පිළි අරගෙන වැරද්දෙන් අත මිදෙන්න තරම් දියුණු මානසිකත්වයක් මේ ලෝකේ කොපමණකටද තිබෙන්නේ? එනිසා මම දකිනවා මේ කායේන භාසති මනුස්සං කියලා කියන්නේ කයෙන් මේ මිනිසෙක් වූ පමණින් මිනිසෙක් කියලා කියන්නේ නැහැ. මන උස්සතිති මනුස්සානං කියලා කියන්නේ. උසස් මනසක්. දැනටත් සියලු සත්ත්ව කොට්ටාසයට වඩා උසස් මනසක් අපිට තිබෙනවා. නමුත් ඒක පාවිච්චි කරගන්න බැරි වුණාම මිනිසා තිරසන් වේ විදෝකයන්ට එනවා. එනිසා මම දකිනවා මේ මිනිසත් බව කියන එකේදී ලබා ගන්නා වූ දියුණුව මිනිසත් බව ඉක්මවා යන මිනිසත් බව නැති කරගන්න පැත්තට යොදා ගන්නට මිනිසා සමත් වගේ මට පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයේ දෙස බැලීමේදී මිනිසුන් නෑ කීවේ නැහැ.
නමුත් බණ තේරෙන අය අඩුයි. අල්ප රජස් කෙලස් අඩු අය අඩුයි කියලායි වදාළේ. බහු රජස් නැත්නම් කෙලස් බහුල වෙන විට නැත්නම් තවදුරටත් කියනවා සාමාන්‍යයෙන් මිනිසා රාගාධික කියන වචනයක්, ද්වේෂාධික කියන වචනයක්, මෝහාධික කියන වචනයක්. මේ අධික කියන අයට මේ පැත්තට අවධානය යොමු කරන්න තියෙන ස්වභාවය නෑ කියන්නේ නැහැ. නමුත් අර පැත්තට ඇදගෙන යන ගතිය වැඩි. එතකොට මිනිසුන් අතරට අපි ඉපදිලා හිටියට අපේ අතීතයේ දෙවියන් අතරද මිනිසුන් අතරද අපායද තිරිසන් සතුන් අතරද කියන එක පිළිබඳව අපිට කියන්න බෑ. නමුත් ඒවයින් ගෙනාව වෙනස්කම් මේතන බලපානවා. සාමාන්‍යයෙන් මම මේක දැකලා කියන දෙයක් නෙමෙයි, කෙනෙක් කියනවා අහලා කියන දෙයක්. සාමාන්‍යයෙන් අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලාව කියලා තියෙන්නේ. දෙවියන් අතර ඉඳලා වනම් වැඩිපුර මල් වලට කැමතියි කියලා කියනවානේ. මල් වලට ලස්සනට. අනේ වගේ ගති ලක්ෂණ කියන එක අර කල්ගියමුත් ගති නැරී කොසඹරුකේ කිව්වා වගේ ඒ ගති කියන්නේ තිරිසන් ගති, මිනිස් ගති, දේව ගති. ගති කියන්නේ ඒ තැන්වල උත්පත්ති ස්ථාන කියන එකනේ. ඒවා බලපෑම් තියෙන්න පුළුවන්. ඔය දත් 32ක් මැද තිබෙන දිව දත් 32කින් පරිස්සම් වෙනවා වගේ මිනිස්සු වුණු පමණින් හැමදෙනාටම මේ පාර පාදා ගන්න බැරි වෙනවා. ඔවුන්ට හරි වැරදි හොඳ නරක පිළිබඳව නිශ්චය කරන්න පුළුවන්. පවතින දෙයට එහා දකින්න පුළුවන්. මම දකින්නේ ශරීරයට වඩා උසස් වූ මනසකින් යුක්ත වීම කියන කාරණාව. දුර්ලභයි කියලා කියන්නේ. ඔය තවත් සූත්‍ර දේශනාවල මිනිසාම මනුස්ස, പ്രേත මනුස්ස, නිරි මනුස්ස, තිරිසන් මනුස්ස කියලා එහෙමත් බෙදපු තැන් තියෙනවානේ. මනුස්සයා තුළම අර ගති ලක්ෂණ අනුගන්නේ. ඒ නිසා මේ ඉපදුනාට සදහම් හමුවෙන්ට වාසනාව සහිත ඒ පැත්ත පිළිබඳ යොමු කළ සිතක් ඇති රාගාදී දේශාදී ක්ලේශ ධර්මයන්ගේ විපුලත්වය වෙනුවට ප්‍රහීනත්වය ප්‍රිය කරන ස්වභාවයක් වෙන්න ඇති. ඔය මට පෙන්න මං හිතන්නේ දුර්ලභ මනුස්සත්වය කියලා කියන්නේ. ඊළඟට බුද්ධෝත්පාදය කියන්නේත් එහෙම දෙයක් වශයෙන් මම දකින්නේ. අද ඒක අපි අර්ථ ගන්නලා තියෙන බුදුහාමුදුරුවෝ කාලය කියලා. නැත්තම් මේ සදහම් විසරෙනතුරු නැත්නම් සදහම් වෙනසී යනතුරු කාලය කියලා. ඉතින් බුදුන් වහන්සේගේ උත්පත්තිය නැත්නම් බුදුන් වහන්සේගේ පහළවීම මිනිස් සමාජය තුළ බුද්ධියේ උපරිමයයි. මොහුකුරා යාමයි. මිනිසුන් අතරත් මේ බුද්ධි ස්වභාවයේ ඉහළට සහ පහළට යාම කියන කාරණාව තිබෙනවා. මම අහලා තියෙනවා ඔය මේ පිරිහ පරිහානියේදී මිනිසුන්ගේ උස මීට වඩා අඩු වෙලා ගිහින් තුත්තරි ගහයට කොහෙද ඉන්නේ පිළ ගහයට නඩු අහන්නේ කියලා කතාවක් එහෙම විහිළුවට වගේ. එතකොට ඒ බුදුන් වහන්සේ නම් වදාරන්නේ මිනිසා රාගාධික, ද්වේෂාධික, මෝහාධික වෙනකොට ආයුෂ අඩු වෙලා පිරිහෙනවා කියන එකක්. එතකොට ඉබඳු දියුණු තාක්ෂණයත් එක්කලා ඒ වායේ සුඛ විහරණය හොයන පුද්ගලයාට මේ ලෝකෝත්තර සුඛ විහරණය නොවැදගත් එකක් වෙනවා. එතකොට ඔවුන්ට බුද්ධිය උත්පාද කරගන්නට පහසුකම් හමු වෙන්නේ නැහැ. එනිසායි මම දකින්නේ ඔය දීර්ඝායුසත් නැති, අල්පායුසකත් නැති මේ අනියත බව නෙමෙයි අස්ථිර බව කය තුලින් හෝ බාහිරෙන් දකින්න පුළුවන්. දැන් දීර්ඝායස වුණාම අස්ථිර බවක් පෙනෙන්නේ නැහැ. සදාකාලිකව ඉන්නවා වගේ පේනවා. නැත්නම් අවුරුදු 10ක් 15ක් තුළ සතෙක් වගේ මියන්න ගත්තාම හැදිලා වැඩිලා ඔක්කොම ඉවර කරගෙන ඒක කාලයක් කරගන්න නැහැ. යමක් කරගන්න. සුනකෙක් එහෙම ගත්තාම මාස 6න් තරුණ භාවයටපත් වෙලා අවුරුදු 15කින් පරලෝ යනවා. අපි දැන් අවුරුදු 15ක් දක්වා දරුවෙක්නේ.
එනම් 15 20න් පස්සේ 65 70 දක්වා අපට කාලයක් තියෙනවා හැදෙන්න හෝ වෙනසෙන්න. ඒ නිසා මා හිතන්නේ ඔය බුදුන්ට විතරක් සීමා කරනවට වඩා මිනිසුන්ට මේ යථාභූත ඥාන දර්ශනයට පත් වෙන්නට ඉඩකඩ ලැබෙන ඉඩකඩ බුද්ධෝත්පාදය ඒක දුර්ලභ දෙයක් වශයෙන් සලකන්න ඕන. අර හීනායුෂ සහ දීර්ඝායුෂ අතර මේ දෙකට මැද්දේ කොටසක් වශයෙන්. එතකොට ඒ බඳු තත්ත්වයක් තව කාරණයක් තියෙනවා. මේක ආකාර දෙකකින් අපි ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තිබෙනවා. අක්ඛර නම් වූ සූත්‍රය තුළ පැහැදිලි කරව දාරන්නේ ලෝකේ බුදුවරුන්ගෙන් ධර්මයෙන් වැඩ ගන්න බැරි දුෂ්ට වූෂණ 8කට සත්වය ආйти වෙනවයි කියලා. ඒ 8ට දුෂ්ට කියලා ඇදුවාම ඒ 8න් මිදී ලබන මිනිසත් බව කන සම්පත්තිය කියන එක වශයෙන් අක්කන සූත්‍රය තුළ සඳහන් වෙනවා. මේ මෑතදී මම වෙනත් කන සූත්‍රයක් පැහැදිලි කළා ඔබට මතක නම් මිනිසා පිනට පෙළඹෙනවා පවට පෙළඹෙනවා. ඒ දෙකෙන් සුගතිගාමී දුගතිගාමී වෙනවා. එතකොට ඒ දෙකෙන්මයි නිදහස් වෙන්න ඕන. ඒ දෙකට පෙළඹී යන එක සන සම්පත්තියක් වශයෙන් පෙන්වන්නේ නැහැ. භවගාමී. ඒ අතර මේක මේ දෙකේ පවතිනා වූ අවිද්‍යාව දුරු කරගන්න ඔබට ඉඩ කර ලැබිච්ච එක ලාභයක් කියලා. හොඳ විශාල ලාභයක් කියලා ලැබීමක් කියලා. ඒ දෙකට හසු වී භවගාමී වෙනවට වඩා ඒ දෙක තුලින්ම ඒක තුළ මම දකින ගැඹුරු කරුණක් තිබෙනවා. දැන් ඒ පාපයට නැඹුරුනා වූ පාපගත පුද්ගලයාට ඒ නිදහස් වෙන්න ඉඩ කඩක් නැහැ. පිනේ විපාකයෙන් විඳින්නා වූ දෙවියන්ට ඒක නිවන කියලා හිතනවා නිදහස් වෙන්න ඉඩ කඩක් නැහැ. අපට මිනිසාට සැප දුක දෙකක් තේරෙනවා. අර අයට සැප විතරයි තේරෙන්නේ අනිත් අයට දුක විතරයි තේරෙන්නේ ගැලවෙන මගක් නැහැ. ඒ මොහොතට එන දෙයින් ගැලවෙන්නට ඒ මොහොතේ මිදෙන්න තියෙන ඉඩකඩ මිනිසා සතු දෙයක් කන සම්පත්තිය. එහෙමයි අපට මේ අර්ථයන් ටිකක් ගැඹුරින් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ පැහැදිලි කර යුතු වන්නේ. නමුත් ඔය කොයි දේ ගත්තත් මේවා එකතු වෙන එක හේතුඵල. එතකොට පරම කියන වචනයක් පාවිච්චි කරලා සදහම් හමුවීම පරම දුර්ලභයි කියලා කියනවා. සදහම් බුදුන් වහන්සේගේ කාලේ මතුවලා තිබුණා. සියවස් 7ක් 8ක් 10ක් යනතුරු තිබෙන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන්. අර්බුද මැද්දේ අනතුරු අපට ලංකා ඉතිහාසය තුළ ධර්මය සුරක්ෂිත කරනවායි කියලා පොත්පත් බහුල කළාට කටපාඩමින් ගෙනාවාට ශික්ෂාපද සංවරයක් තුළ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවක සිටියාට ඒ ඉතිහාසයේ සටහන් කරන්නේ නැහැ නිකලස් උතුමන් හිටි බවට. නිකලස් උතුමන් නැති වෙන්න හේතුව සදහම් යටපත් වීම කියලා මම උපකල්පනය කරන්නේ. මන්දයත් තථාගතප්ප දහස ධම්ම විනයස්ස තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා වූ ධර්ම විනය විවෘත වුණොත් තමයි වැඩක් වෙන්නේ වැසුනොත් බබලන්නේ නැහැ. ඒ නිසා අපට සම්බුදු සසුනක් භික්ෂු භික්ෂුණී උපාසක භාවයක් පැවතුනාට ඒක භවගාමීත්වයේ තුල භවගාමී කුසලයේ තුල තිබුණ එකක් කරුණාම ඉහාත්ම වශයෙන් සදහම් සරණ කරගත්ත පිරිසක් හිටියයි කියලා මට කල්පනා වෙන්නේ නැහැ. නැත්තම් මා ළමා කාලේ ඇසුරු කර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නැත්තම් මව්පියන්ගේ චින්තනය තුලත් මම ඒක දකින්නේ නැහැ. අදට අපි අතර ජීවතුන් අතර නැති අපත්‍ය වදාලා වූ ගෞරවයෙන් ඇසුරු කළා වූ අය තාමත් වැඩවස්සෙන කරන උතුමන් එහෙම නැත්නම් අපට මේ දේවල් පිළිබඳ මූලික හැඳින්වීම් කළා වූ මුතුන් මිත්තන් ඔවුන්ගේ සංකල්පය ජීවිතය තුළ තිබෙනා වූ සුන්දරතම නිවීමක් පිළිබඳ නෙවෙයි. ඔවුන් පුද්ගලයෙක් වශයෙන් අරගෙන ඔහුට පසු අනාගතයේ
පුරුදු කරන් පස්සේ ලැබෙන්නා වූ වෙනත් නිවනක් ගැන උපකල්පනය කරපු අය. ඒක මරණින් එහා පැත්තේ හෝ අනාගත බුදුන් වහන්සේ ඒ අයගේ සංකල්පයන්ට අනුව. මේ සංකල්ප සමාජගත වුණේ ඇයි? අර සදහම් සරණින් නිදහස් වුණ අය නැති බැවින් උපකල්පනයකට ආව කාටවත් එක කරන්න බෑ කියලා. බැරි වෙන්න හේතුව මේ බුදු සසුනේ මාර්ගඵල කාලෙත් ඉවරයි කියලා. තව ඉතින් අඬන ඉන්න මිනිස්සයාගේ හැට අඟිල්ලෙන් අනිනවා වගේ ඔකට සාක්කියකුත් එකතු වෙනවා මල්ලිදේව තමයි අලතන් රහතන් වහන්සේයින් පස්සේ මගපරලාභීන් නෑ කියලා. මේ රටේ තියෙන ප්‍රවාද මම මේ කියන්නේ. නමුත් මෙහෙම උනේ ඔය පරම දුර්ලභ වූ සදහම් කියන එකේ අරුත් විග්‍රහය යට වුණ සාක්කිය කියන එක තමයි මම අද හිතන්නේ. එහෙම උනේ නැත්තේ නෑ වුණා තමයි. උපසපන් භවෙන් තුරන් වන තන්ත්‍ර ශාසනය පිරිහුණා නම් ගිහි සමාජයේ කොතරම් පහළ මට්ටමක ඉන්නේ නැද්ද? කනකොට ජීවත් වෙන එක කරුණාම ඊට එහාට අධ්‍යාත්මිකයක් ගැන හිතන්ට අර උසස් මනසක ස්වභාවය manussත්ත්ව සිත් හැකියාවක් තිබෙන්න නැතුව ඇති. ඇරත් ඉතිහාසය තුළ අපි දකිනවා ගමින් ගමට රටින් රට පිටුවහල් වෙන්න වෙච්ච රජයෙන් රාජ්‍යයන් අතර ලංකාව තුලත් රාජ්‍යයන් අතර අර්බුද තිබුණා. ඇතැම් විට අස්වැන්න සහ ජීවිත අස්වැන්න ගිනි තැබූ ජීවිත උඩ විසි කරලා කඩුව අල්ලපු යුගයන් 1700 800 ගණන් වල එහෙම තිබුණ බව. එතකොට කොතරම් අවාසනාවන්ත යුගයක් පහු කරන්නේ නැද්ද? වර්තමානයේ ඔබට එහෙම පසුගිය කාලයක් වල 30ක් විතර තරමක් භීෂණයක් තිබුණත් දැන් ඒ බඳු තත්ත්වයක් නැහැ. හැමදාම එහෙම තියෙයි කියන්නත් බෑ. මන්දයත් ගම්බද විහාරයේ තියෙනවා ගහෙන් ගෙඩියෙන්න ආසේ කියලා. ඒකට සාර්ථක නෑ කීමන. නමුත් එකෙන් පෙන්වන්නේ සිතූ පැතූ මොහතක නොසිතූ ආකාරයෙන්. මේ කොරෝනා කියලා වසංගතයක් ඇවිදින් රටේ ආර්ථිකේ පහතට වැටලා ඔබ අමාරු වැටලා ඉන්නේ හිතුව ආකාරයකින් නෙවෙයිනේ. බලාපොරොත්තු වෙන්න ඇත්ත ඊට වඩා සෞභාග්‍යමත් අනාගතයක්. නමුත් ඒකට යන්න පාර අඩපණ වුණානේ. ඉතින් ඒ පිළිබඳව බුදුන්ගේ වචනයක් තිබෙනවානේ. අචින්තිතම්පි භවති. වෙන්නේ නොසිතූ දෙයක් චින්තිතම්පි විනස්සති. ඉදිරියටත් ඒක එහෙමයි. ඉතින් මේකට අඬන එක, තොඩන එක, දෙස් දෙවල් තියෙන එක, අවලාදනගන එක නෙවෙයි. ඒවා හැමදාමත් ලෝකෙ තිබුණා. ඒවෙන් කවදාවත් විසඳුම හම් වෙන්නෙත් නැහැ. අනේ නිසා මේ සදහම් හමුවීම කියන එක මොකද්ද සදහම් කියලා කියන්නේ හොයාගන්න වෙනවා. තවත් ප්‍රශ්නයක් මේකේ තිබෙනවා. නමුත් මේ අවිද්‍යා සංකාර නිරෝධී පෙර භවය හා මේ භවයේ ඇති සම්බන්ධතාවය. දැන් ඉතින් පෙර භවයක් අපිට දැන් නැහැ නේ. ඒ ගැන හොයලා වැඩක් නැහැ. භව ජීවිත දෙකක් අතර ගන්න නැතුව මේක මේ ස්කන්ධ පංචකයන් දෙකක් අතර අරමුණු දෙකක් අතර ගන්න පුරුදු වෙන්න. ජීවිතේ සමුගන්න වෙලාවට ඔබට මේ මවකුසක් ලැබුණේ මවකුසක ඉඳලා හෝ මිනිස් ජීවිතයක් ලැබුණා දෙවියන් අතර ඉඳලා හෝ තවත් තැනක ඉඳලා. එතකොට ඒ දුරු නොවී අවිද්‍යාව නිසා ඒක අපුණ්‍යාවි සංඛාරය තුළ වෙන්න පුළුවනි. අපාගත සත්වයක් තිරසන් සත්වයක් නම්. පුණ්‍යාවි සංඛාරය තුළ වෙන්න පුළුවනි. දෙවියන් අතර හෝ මිනිසුන් අතර නම්. ආනිජ්ජාවි සංඛාරයෙන් වෙන්න පුළුවනි. බබලෝ ඉඳලා මෙහෙ ආවනම්. ඒ ඔක්කොමත් අවිද්‍යා සංඛාරයනේ. නමුත් ඒ ජීවිතවලදී අපට මිනිසත්කම තිබුණාට බුද්ධියකුත් තියෙන්න ඇති. නමුත් ඔය පරම දුර්ලභ වූ සදහම් හමු නොවුනොත් බෑනේ අවිද්‍යාව දුරු කරගන්න. ඔය මනුස්සත්කම තිබුණත්, බුද්ධෝත්පාදයේ තිබුණත්, ශන සම්පත්තිය තිබුණත් ඒ ඔක්කොම එකතු කරගෙන සදහම් සරණක් නෙමේකට තියෙන්නේ. එහෙනම් ඒ ගැන ඊට එහා හොයන්න ඕනේ නැහැ. සදහම් සරණ නොලැබුණ නිසායි ආවේ. යමක් ඔබ දියුණු කරගෙන හිටියා නම් ඒක ඊට පස්සේ ටික දවසක් යනකොට ළමා කාලේ පහු වෙනකොට ඒ දියුණුව පැත්තටත් ඔබට එන්න ඒ පුරුද්ද උදව් වේවි. හැමෝම එහෙම එන්නේ නැහැ. නමුත් යම් පුද්ගලයන් දියුණු කරන් තිබුණා නම් ඔවුන්ට ඒක නිකන් ඉවෙන් වගේ. යම් යම් පැති කෙරෙහි අවධානය යොමු කරලා ගවේෂණය කරන්න ඉඩකඩ ලැබෙනවා. මේ විදිහට අවිද්‍යාව යන්න
ජීවිතෙන් එහා පැත්තට බලන්නේ නැතුව දැනුත් දැන් සිදුවෙන දැන් ඔබ ළඟ සිදුවෙන අවිද්‍යා සංකාරයක් තිබෙනවා මම ඒක කියලා දෙන්නම්. අර අතීතයේ ගත වුණු දෙයක් ඒකට ගිහින් හදන්න බෑ. අනාගතයේ ආපනිත දෙයක් ඒකට යන්න ඕන නෑ. මේ මොහොතේ සිදුවෙන අවිද්‍යා සංකාරය වෙනුවට විද්‍යාව මුක්තියටපත් වෙන්න මගක් බුදුන් වහන්සේ වදාළයි කියලා ඔබට තේරෙනවා නම් වර්තමානයේ ජීවත් වීම කියන කතාවේ තේරුම වර්තමාන ජීවිතය තුළ ජීවත් වීම වෙනුවට වර්තමාන මොහොත තුළ විමුක්තියටපත් වෙන ආකාරයේ ජීවිතයක් සද්ධර්මයේ සරණින් සිදු වෙන්න කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නා. අන්න එතකොට බුද්ධෝත්පාදයක මිනිසත් බලව සදහම් හමු වීමේ වැදගත්කම සක්‍රිය කරන්න පුළුවන් වෙනවා. දැන් සදහම් හමු වීම යනු බුදු සමයේ ඉපදීමද, පාසල් ගොස් බුද්ධ ධර්ම ඉගෙන ගැනීමද, දාන සීල භාවනා කිරීමද රටේ පවතිනවා. මේවායින් පරිබාහිර වූ දෙයක්ුත් නොවෙයි, සම්පූර්ණයෙන්ම මේවත් නොවෙයි. ඒවා දැහැමි පැත්තට බරයි. භවගාමිත්තේ භව සුගතිගාමිත් පැත්තට බරයි. නමුත් දාන සීල භාවනා උගන්වන්නේ මොනවා කියලාද? ඔබ හිතනවා ඇති නිවන් මඟ කියලා. නෑ. ත්‍රිපිටකගත සූත්‍රවල පෙන්වන්නේ දානංච සමචරියංච මෙත්තචිත්තංච භාවයේ ඊතේ ධම්මේ භාවිත්වා තයෝසුක සමුද්දේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ uppajjati. දාන සීල භාවනා වලින් දුක් නැති ලෝකවල උපදිනවා කියලා තියෙන්නේ. එහෙම නැත්නම් සුමනාවට පැහැදිලි කරපු කාරණේ පෙන්වන්නේ නෑ පුණ්‍ය කිරියවත්ත සූත්‍රයේ පෙන්වන්නේ ඒක පුණ්‍ය ක්‍රියා තුනක්. දානේ සීලේ භාවනා කියන්නේ පුණ්‍ය ක්‍රියා තුනක්. ඒක අහපු පුද්ගලයාට ගැලපෙන පරිදි දේශනා කරගෙන දානේ සීලේ අඩුවෙන් මධ්‍යමෙන් උපරිම කරපුවාම දුර්භාග්‍ය සම්පන්න මිනිසුන් සෞභාග්‍ය සම්පන්න මිනිසුන් දෙවියන්. අදකොට දානය සහ සීලය දෙවියන් අතර සහ මිනිසුන් අතර උත්පත්තියට අත්විවරමක් වෙනවා. බුදුන් හෙළි කළ විදර්ශනා වැඩීම වෙනුවට මේ කියන භාවනා කියන කාරණාව කෙලෙස් යටපත් කරගෙන ඒක පුණ්‍ය ක්‍රියාවක් කියන්නේ ඒකයි. අර බඹලෝ පැත්තට යන්න උදව් වෙනවා. පාපෙන් කාමදුගතියේ උපත දානේ සීලේ මධ්‍යමෙන් අවමෙන් සහ උපරිමෙන් සහ මධ්‍යමෙන් මිනිසුන් අතර හා දෙවියන් අතර උපත භාවනාවෙන් බ්‍රහ්මලෝක උපත. එතකොට දාන සීල භාවනා තුළ භවගාමී නැද්ද? භාවනා කියන වචනේ එතෙන්ද ගන්න එපා. භාවනා කියන්නේ ඕන දෙයක් වඩනවට. එහෙනම් කෙලෙස් යටපත් කර සමාධි වැඩිම තමයි අර බුදු සමයට පෙර ආතුව තිබිච්ච භාවනා. ලෞකික සමාධි වැඩිම. ඒක තමයි පුණ්‍ය කිරියවත්තු භාවනා කියලා කියන්නේ. ඔබ සමහරට කල්පනා කරන්නේ වාඩි වෙලා ඇස් දෙක පියන් ඉන්න එක, උස්ම පාර දිහා බලන් ඉන්න එක, එහෙම නැත්නම් අර්ධ පරියන්කෙන් පද්ද පරියන්කෙන් වාඩි වෙලා ඉන්න එක භාවනාව කියලා. මේ පදයට පාලි අර්ථයේ ඕනෑම දෙයක් වැඩි දියුණු කිරීම භාවනා කියන්නේ. ඒ නිසා මම මේ බුදුන් වහන්සේ හෙළි කළා වූ වැඩිම වශයෙන් දකින්නේ විදර්ශනා භාවනාව. සමත කියන වචනයක් පාවිච්චි කරලා තිබෙනවා. නමුත් ඒකෙන් පෙන්වන්නේ අර ආලාර කාලමලා උද්දකාමලා වැඩුව එකක් වෙන්න බෑ. සමත විපස්සනා වඩන්න ඕන කියන අර්ථයක් තිබෙනවා. සමතෙන් ලද උපකාරයත් වේ, විදර්ශනාවෙන් ලද උපකාරයත් වේ කියලාත් කියනවා සමහර තැන්වල. නමුත් දාන සීල භාවනා කියන එකේ භාවනා ඒ සූත්‍රය විස්තර කරන්නේ නැහැ. එතන විස්තර කරන්නේ බඹලෝ උපදින්නේ කවුද කියලා. දෙවියන් අතර මිනිසුන් අතර උපත විතරයි විස්තර කරන්නේ. ඒ සවන් දුන් කෙනාට ඒක ඕන නැතුව ඇති. ඔහු ධානලාභියෙක් වෙන්න නැතුව ඇති. නමුත් අපට තේරෙනවා ඒ භාවනාවේ පුණ්‍යක්‍රියාවෙනුත් උපදින්නා වූ ලෞකික ධාන ඒවත් ආපහු උත්පත්ති කර්ම. දැන් අපාය යන්න වෙන්නේ, දිව්‍ය ලෝක යන්න වෙන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ කුමක් නිසාද?
මම කියනවා සදහම් හමු නොවු නිසා කියලා. පරලෝ යාම පව තුළ පින තුළ ධානය තුළ අවිද්‍යාවක් සැඟවී ඇති බැවින්. ඔබ මේ අවිද්‍යාවක් ගැනත් අහනවානේ. පවපින ධානය යන පෘථග්ජන සමාජයට අවිද්‍යාපත්‍ය සංඛාරවල එකට වඩා එකක් උසස්. නමුත් භවගාමී මාර්ගයේ පමණයි. එහෙම එත්තු ගන්නන්න සිද්ධ වෙලා තිබෙනවා මන්දයත් සමාජයේ සිවසක් දෙකක් තුනක් තිස්සේ පවපින් දෙකක් බෙදාගෙන පව ධර්මයේ පින අධර්මයේ කියලා හිතන් ඉන්න නිසා. එතනින් එහාට දකින්නේ නැහැ වුන්. එමනම් ත්‍රිපිටකයේ කර්ම දෙකක් තිබුණොත් හරි පාප කර්මය පුණ්‍ය කර්මය. එහෙනම් පාප කර්මය මිනිසු දුකටපත් කරනවා පුණ්‍ය කර්මයෙන් නිවන් හම්බ වෙනවා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ පරිහරණය කිරීමේදී කර්ම තියෙන්නේ ওই දෙක විතරක් නෙමෙයි හතරක් කියලා තියෙනවා. ඒ හතරේ මේ සද්ධර්මයේ හමු වුණාම කරන්න ඕන කර්මය වෙනම තියෙනවා. මේ සද්ධර්මයේ නැතුව කරන කර්ම ටිකට වෙනම නම් ටිකක් තියලා තියෙනවා. කන්න කර්මය, සුඛ කර්මය, කන සුඛ කර්මය. කළු කර්මය, සුදු කර්මය, කළු සුදු කර්මය කිව්වත් හරි. නැත්නම් පාප කර්මය, පුණ්‍ය කර්මය, පාප පුණ්‍ය කලවම් කර්මය. අර සුඛ කියන වචනේ තේරුම යහපත් කියන අර්ථයෙන් ගත්තා සුඛ කර්මය, පුණ්‍ය කර්මයක්, සුඛ කර්මයක්. මොකද අපාගත වීම වළක්වන බැවින් ධාන කර්මයක් සුගතිගාමීත්වයේ තව ටිකක් ඉහළට යන සුදුසුම සුඛ කර්මයක්. සුඛ කර්මයේ දිගුවක් කියලා මම කියන්නේ. නමුත් මේ තුන තුලම මම දකින්නේ පරම දුර්ලභ වූ සද්ධර්මයේ නෑ. ඒ මම නොවේ තේරුම් ගන්න ඕන. සවන් දෙන ඔබ. ඔබ බාහිර වශයෙන් මල් පහන් පූජා කරන, බුදුන් වඳින, අටපිරිකර පූජා කරන, වන්දනා ගමන් චෛත්‍යයේදි කරන, බොහෝ පින්කම් කරන අය නම් ඒ පිළිබඳ ආඩම්බරයෙන් ඇති අපි ලොකු ලොකු පින්කම් කරනවා කරලා. ඔව් පින්කම් වලට විපාක තියෙනවා. නමුත් සදහම් හමුවීම කියන්නේ ඒක නෙවෙයි. අන්න එකයි පරම දුර්ලභෝ කියලා කියන්නේ. අපිට මේ පුණ්‍ය මාර්ගය නැමැති කඩතිරය සදහම් ඇහුරුවා වෙන්න බැරි නෑ. පුණ්‍ය මාර්ගය හොඳ තිරයක්. නමුත් ඒක සදහම් මග අහුරන කඩතිරයක් බවට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. මට මේ රටේ ඉන්නකොට හමු වෙනවා සදහවත් බාහිර වශයෙන් බෞද්ධ අය. ඔවුන් යම් සංවිධාන හදාගෙන පාසලට උදව් කරන එක, ළමා නිවාසයට උදව් කරන එක, විහාරස්ථානට උදව් කරන එක, බුදු පිළිම සදා දෙන එක, විහාර හදා දෙන එක කාටද කියන්න පුළුවන් වැරදි කියලා? සොසයිටිස් නැත්තම් සංවිධාන වශයෙන් විශාල ධනෙ වැද කරමින් මෙහෙම යනවා. ඉතින් ඒක වැරදි නෑනේ. නමුත් ඒක සදහම් හමුවීම නෙමෙයි. ඒ නිසාම සදහම් වලට යන්න උන්ට ඉඩ නෑ. අර කරන වැඩේ හරි උසස්ම දෙයක් කියලා හිතන් ඉන්නවා. දැන් මේ මොකද කරන්නේ? ඔවුන්ට තේරුණේ නැති වුණාට මොවුන් ඔක්කොම මේ කරන්නේ කර්ම රැස් කරන එක. ඔවුන් කර්ම මාර්ගයේ හොඳ එකේ ඉන්නවා. අර අනිත් කර්මය ඒක පිළිබඳ ඔවුන්ට ඉවක් බවක්වත් පැටහීමක්වත් අහලවත් නැහැ. සමහර විට ඔවුන් සවන් දෙන්නෙත් නැහැ. ඒ විදිහට අර Taman කරන වැඩේ උසස් කොට සැකීම තුළ ඉන් එහාට දෙයක් නැහැ කියලා එයින් ආවරණය වෙලා. කෙනෙකුට දානෙන් ආවරණය වෙලා පුළුවන්, කෙනෙකුට සීලෙන් ආවරණය වෙලා තියෙන පුළුවන්, කෙනෙකුට භාවනාවෙනුත් ආවරණය වෙලා පුළුවන් සදහම් මග. ඒකනේ මේක කඩතරයක් වෙනවා කියලා කියන්නේ. ඒවට මුවා වෙලා ඉන්නවා. ඒ නිසා බලන්න හිතෙන්නේ නැහැ. තමන් හරි කියන සංකල්පේ ඉන්නවා. නමුත් අහම්බෙන්වත් ඔබට අහුනොත් බුදුන් වහන්සේ තවත් මේ කර්ම තුනක් කර්ම වශයෙන් පෙන්නලා, කර්ම මාර්ග වශයෙන් පෙන්නලා තවත් එක කර්මයක් එහා පැත්තේ දේශනා කරලා තිබෙන බව. හතරවෙනි කර්මය කියලා. අත්තිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛය සංවත්තති කියලා කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති සුදු විපාකත් නැති. ඒ කියන්නේ දුකත් නැති සැපත් නැති දුක් විපාකත් නැති සැප විපාකත් නැති ලෞකික මට්ටමේ.
ලෝකෝත්තර විපාක දෙන තව කර්මයක්. කර්මක් ක්ෂය කිරීමේ කර්මය. පොතපතේ සඳහන් වෙලා තිබුණාට සමාජයේ භාවිතාවට ආවේ නැති බොහෝවිට අපි වන්නන්ගෙන් අහන්න ලැබෙන තුරු කාටවත් අහන්නත් ලැබුණ නැති තනියම අප කියව නෙමෙයි තවත් අය එහෙම කියන්නේ නැති. නමුත් ඒ වර්තමාන යුගයට මතු නොවුන වදයක් වශයෙන් මේක. තවත් සමහරුන්ට තාමත් ඒක විමතියට කරුණක්. බුදු සමය තුළ කර්මක්ෂය කිරීමේ කර්මයක් එකක් තියෙනවා. ඒක අපි දැනගෙන හිටියේ නෑනේ කියලා. ඔව් ඉතින් අර මම කිව්වා අර යහපත් ක්‍රියාකාරකම් වල දෙන්නා වූ අයට උන් කර්ම රැස් කරන කර්මයේ කර්ම මාර්ගයේ හොඳ එක තෝරාගෙන. ඒ පරම සත්‍ය කියලා හිතන් ඉන්න නිසා ඊට එහාට හොයන්න හිතෙන්නේ නෑ. ආවරණයක් නෙවෙයිද? ඒ කම්මාවරණ, ක්ලේශාවරණ පෙන්නන්නේ ආවරණ වගේක්. පව්වල විතරක් නෙවෙයි. එවෙන් ආවරණය වෙනවා. දැන් ඕක තමයි මම කියන්නේ මේ manussත් මිනිසත් බව උසස් වූ මනසක්. කියන එකේ තේරුම මම හිතන්නේ ස්වාධීනව විමර්ශනය කරන්න පුළුවන්කම. කවුරු හරි කිව්ව පමණින් එහෙයි කියලා පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව. දැන් බුදුන් වහන්සේත් අදාරන්නේ පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ධර්ම විනයට ගලපලා බලන්න කියලානේ. ඒ නිසා මට හිතෙනවා සදහම් හමුවීමකින් තොරව කර්ම මාර්ගයේ හොඳ එක හම් වෙන්න පුළුවන්. කර්ම විපාක ලැබෙන්නත් පුළුවන්. යහපත් විපාක ලබන්න මිනිසුන් අතර හෝ දෙවියන් අතරට යන්නත් පුළුවන්. බ්‍රහ්මයින් අතරට යන්නත් පුළුවන්. නමුත් ඒ භව ගාමී. කෝ භව නිරෝධාය ධම්මං දේශේති. බුදුන් වහන්සේ භව නිරෝධය පිණිස ධර්ම දේශ. අර සද්ධර්මයේ භව නිරෝධය පිණිස දේශනා කරන එකක් විය නොහැකිද? සද්ධර්මයේ අනු භව නිරෝධය පිණිස දේශනා කරන එකක් විය නොහැකිද? මන්දයත් භවපච්චා ජාති සහ භව නිරෝධෝ නිබ්බානං කියලා තමයි ත්‍රිපිටකයේ සූත්‍රවල අගට තිබෙන්නේ. භවයේ ප්‍රත්‍ය වෙනවා ජාති සඳහා භවය නිරෝධ කළොත් එසේනම් මා හිතනවා සද්ධර්මය යනු භව නිරෝධ කරන කර්මයයි. අන්න එය හමුවීම මේ මිනිසුන් අතර කලාතුරකින් කෙනෙකුට හමු වෙන දුර්ලභ හමුවීමක් වෙන්න බැරිද? පරම දුර්ලභෝ කියන්නේ ඒක නේද? දැන් අපි ඔක්කොම මොකද කරන්නේ? දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, මව්පියන්ට උපස්ථාන කරනවා, චෛත්‍ය හදනවා, පාරවල් හදනවා, බෝධි රෝපණය කරනවා, කටින පින්කම් කරනවා. ලොකු පින්කම් ලොකු බෞද්ධයෝ බැලුවම හොඳයි. ඒක තුල වුන් දන්නවද භව නිරෝධෝ නිබ්බානම් පාර නැති බව? භව නිරෝධ කරන්න කර්ම රැස් කරලා බැරි බව කී දෙනෙක් ඉගෙනගෙන තියෙනවද? කර්ම රැස් කළොත් විපාක හම්බ වෙනවා, කර්ම ඡය කළොත් භව නිරෝධ වෙනවායි කියලා. එබැවින් මේ බඳු මාතෘකාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව මම නම් සතුටු වෙනවා. මන්දයත් මට යලිත් වතාවක් මේක මෙතන ඉඳගෙන විග්‍රහ කරන්න පුළුවන් මේක. මේ වටේ ඉඳගෙන. එතකොට සවන් දෙන අයගේ දැනුම තවදුරටත් පුළුල් වෙනවා. එතකොට අපිට මේ කිසිදු ක්‍රියාකාරකමක් ගැන කතා කරනවා පුද්ගල විවේචනයක් නැහැ. මේ සමාජයේ ඕන තරම් පුද්ගලයෝ යහපත් අය තම තමන්ට කැමති පරිදි අපි කතා කරන්න ඕන මේ සමාජයේ උපන් අය තුළ මේ සඳහා ශක්තිතාවයක් හැකියාවක් තියෙන අය නැත්නම් හොයන අයට කන් ඇහෙන, කන යොමු වෙන, අවධානය යොමු වෙන මේවා අහන්න හම් වුණාම එහෙම අවධානය යොමු වෙන පිරිස් ඉන්නවා. ඔය අපිට කතා කරලා කියන්නේ අහම්බෙන් ලැබුණ ධර්ම දේශනාවක් අහලායි හොයන්න ගත්තේ කියලා. එහෙම. අර අහම්බෙන් ඇහෙනකොට ඒක වෙනස් දෙයක් තියෙන නිසා හෝ ඒකේ කිසියම් සසර පුරුද්දක උහුට අදාළත්වයක් තියෙන නිසා ඔහුගේ අවධානය යොමු වෙනවා. රට නීතියෙන් කොටසක් හදනවා, පවපින් විපාක විශ්වාසයෙන් කොටසක් හදනවා. ඔය දෙකමත් නොසලකන පිරිසකුත් ඉන්නවා. තව එහාට මීටත් වඩා මේ දෙක පහු කරන් ආපු අය සදහම් තුලින් ඊට වඩා සුපිරි මිනිසුන් බවට පත් කරනවා. අවංක මිනිසුන් බවට පත් කරනවා. ඔවුන් රටට ජාතියට ආගමට මොනවටවත් කැලලක් කරන්නට ඇති, සූරා කෑම් කරන්න නැති
අර manussත්ව උසස් මනසක් ඇති අය බවට අවංක භාවයේ තුල ජීවත් වෙන්නා වූ අයට පත් බවට පත් කරනවා සද්ධර්මයේ විසින්. ඒක ඒ සදහම් සරණ කරන ජීවත් වුණ අයගේ චරිත කතා කියවලා බැලුවා නම් ඔවුන් කොතරම් අවංකද ඍජුද ඒ වගේම අහිංසකද කියන කාරණාව ඔබට තේරෙවි. ඇයි ඔවුන් අවංක වුණේ ඍජු වුණේ අහිංසක වුණේ ඇයි? ඔබ කොහොම හිතාවිද දන්නේ නැහැ. මම නම් කල්පනා කරනවා ඔවුන් සම්පූර්ණයෙන්ම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සංසිඳ වූ බැවින්. ඔන්න තවත් තැනකට මම එනවා. මිනිසා තුල මිනිසා වෙනයි, විතර්ක වෙනයි. මේ විතර්ක බලවත් කරගන්න ගමනට බුදුදහමේ ආවාද ඕන නැහැ. යන ඕන පාරක් තුල කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්ක හෝ විහිංසා විතර්කය බලවත් කරගනිමින් අසහනේ පීඩාව ආතතිය දුක හදාගන්න පුළුවන්. මිනිසා කරදරයට පත්වන්නේ මිනිසා දුකට පත්වන්නේ මිනිසා නිසා නොව මේ විතර්ක තුනට එකතු වෙන නිසා බව කියන එක ඔන්න ඊළඟ පියවරේදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඔබ ළඟත් මේ විතර්ක තිබෙනවාද? ඔබ ඒවට අසු වෙනවාද? ඔබවා සමග එකතු වෙනවාද? ඔබ ඒවට ප්‍රතික්‍රියා දක්වනවාද කියලා ඔබ හඳුනා ගන්න. කාම විතර්කය කියනවා ලෝභය මුල්කට ගත්ත ඕනෑම ක්‍රියාවලියකට. ඒක ධනෙ වෙන්න පුළුවනි, නිවාස වෙන්න පුළුවනි, තව ඒ පැත්තක් වෙන්න පුළුවනි. නැත්නම් අරමුණු වන්නත් පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. කෝකත් අරමුණු රසයක් වශයෙන් ගන්නෙ. එතකොට එයමයි ලෝකේ ලබන්න තියෙන දේ කියලා එය ඊට කර ගැනීම සඳහා සියලු සීමා ඉක්මවා යමින් කාලය ධනෙ සමය කැප කරන්නා කාම විතර්කයට අහු වූ පුද්ගලෙක් සහ කාමුක පුද්ගලයෙක් බවට පත් වෙනවා. රාගාධික පුද්ගලයන් බවට පත් වෙනවා. ඔවුන්ට එය තුල ලැබෙනා වූ කෙටි කාලීන සැනසීම, මොහතක සැනසුම ටවුන් ගිජු වෙලා ගොදුරු වෙලා ඒක නිවන කියලා හිතනවා. එතකොට අන්න උන්ට කඩතෙරයක් වටුණා. මේක තමයි සැප, මේක තමයි ලබන්න ඕන. තවත් පිරිසක් ගොඩනගනවා විතර්කයක්. ඒට ඉඩ නොවන විට සහ Taman රුචි පරිදි සිදු නොවන විට. එවිට අපි ඒකට කියනවා ව්‍යාපාද විතර්කය කියලා. එය මිනිසා නොසන්සුන් කොට අවුල් පැත්තට මිනිස් ජීවිතය ගෙනියනවා. එවිට ජීවිතයෙන් සමුගන්න හෝ ජීවිත අවසානය දක්වා වන්දනාගාරගත වෙන්න හෝ එමත් නැත්නම් එය වැඩි දියුණු කරගෙන ඒ තුළ දැවෙන මිනිසෙක් වෙන්න සිද්ධ වෙනවා. ඒ තවදුරටත් මොහු කරා ගියහොත් ඔහු අවිදරන්නෙක් බවට පත් වෙලා සත්ව ජීවිත මිනිස් ජීවිත තොර කරන ඝාතකෙක් බවට පත් වෙනවා. දැන් මිනිසා වෙනයි විතර්ක වෙනයි. මිනිසා මේ විතර්ක තුනට වහල්ග වෙලා තිරයක් හදාගෙන මේ විතර්ක භාවිතා කරන්නෙක් බවට පත් වෙලා. මේ විතර්ක කවුරු හරි භාවිතා කරනවා නම් මම කියන්නේ ඔවුන්ට සද්ධර්මය හමු වෙලා නැහැ. එහෙම කියන්නේ ඇයි? මින් පෙර ධර්ම දේශනාවේ සඳහන් කළ පරිදි පහාන සංඥා කියන වචනේ පැහැදිලි කරමින් මේ විතර්ක වලට එකතු නොවන එකට නිප්‍රහාණය කිවි. අපි එකතු වෙන එක නම් වර්ධන සංඥාවෙන ඉන්නේ. අන්නර පුණ්‍ය කර්මයක් තුලත් කාම විතර්කේ භාවිතා කරන්න පුළුවනි. නැත්නම් ඒ ක්‍රියාකාරකම තුලත් අන්නයට විරුද්ධව ද්වේෂ සහගත දේවල් කරන්න පුළුවන් ව්‍යාපාද විතර්කයක් තියෙන්න පුළුවනි. තරඟකාරීත්වයට ගියා. ඊට වඩා එහාට ගියාපුවම දේශපාලන භූමිය තුල කුඩු ලෝකයේ තුල තවත් කියන ওই පාතාල ලෝක තුල විහිංසා විතර්කය හොඳට රජ යනවා. ඔවුන්ගේ විනිශ්චය කෙලින්ම මරණයකමයි. වෙන නීතියක් ඔවුන්ට නැහැ. විරුද්ධවාදියා ඝාතනය කිරීමේ නීතිය ඔවුන් ඉන්නේ කැලෑ නීතිය. නමුත් ඔවුන්ට කවදා මොලයක් පෑදෙයිද? සබ්බේ සං ජීවිතං පියං. මේ උපන් අයට ජීවිත අවසානය දක්වා ජීවත් වීමට අයිතිය තියෙනවා. ඒක පිළිගන්න ඕන ලෝකෙ ඔක්කොම. නමුත් එහෙම පිළිගන්නේ නැහනේ. තම තමන් දරන මතයට අනුව තමන්ට එරෙහි වෙනකොට
ඝාතනය සාධාරණයි කියලා ඒගොල්ලෝ හිතනවා. නැහැ. සබ්බේත සම්ති දණ්ඩස්ස. ඒක පොදු දහමක්. දඬුවමට කවුරුත් ඇති ගන්නවා. ජීවිතයට ප්‍රිය කරනවා. එහෙනම් බුදුන් වහන්සේ වදාරන්නේ න හනෙය්‍ය න ඝාතයේ. ඒක හොඳ ආදර්ශ පාඨයක් ලෝකෙටම දෙන්න ඕන එකක්. පහර දෙන්නත් එපා, ඝාතනය කරන්නත් එපා. තමන් උපමා කොට. මොකද තමන් පහර කණ්ඩ අකමැති නම්, ඝාතනයට අකමැති නම් අන් අයත් එසේමය. ලෝකෙ තුල පේනවාද එහෙම දහමක් ක්‍රියාත්මක වෙනවා සකල මනුස්ස ප්‍රජාව තුළම? නැහැ. පිළිගන්න අයත් ඉන්නවා. ඊට වඩා යම් යම් මත පිළිගන්න අය ඉන්නවා. ඔනෝමයි අපි මේවා විග්‍රහ කරන්නේ. එහෙනම් දැන් මෙන්න මේ විතර්ක තුනට හිර වෙච්ච හිරකාරයෙක් ඔබ. මේ විතර්ක තුල විනාශ කරන්න මේවායින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වදාරන දේ තමයි සදහම් කියලා කියන්නේ. සද්ධර්මය කියලා කියන්නේ. අපි කියනවානේ කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා. සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ මේ කර්ම විපාක ෂය කරන කර්මය. විපාක ෂයුන් කර්ම ෂය කළොත් විපාක තියෙන්නේ නැහනේ. එහෙම නැත්නම් ප්‍රහාණයදී පෙන්වන්නේ කාම විතර්කයේ ව්‍යාපාද විහිංසා විතර්කය ප්‍රහාණය කරන්න ඕනේ. අන පෘථග්ජන සමාජයේ කවුරුත් ප්‍රහාණය ඉගෙන ගත්තේ නැහැ, වර්ධනයමයි ඉගෙන ගත්තේ. ඔවුන් සියලු දෙනා අනුසෝතගාමීන්. එයින් කියවෙන්නේ අපට එහෙනම් බුදුන් වහන්සේ හෙළි කර වදාළා මේ සසරින් මිදෙන මඟ සදහම් හමු නොවූ බැවින් තමයි අපි මොනවා හරි කර ඉන්නේ. හොඳ අය සම්මත මොනවා හරි කරමින් නිවන ප්‍රාර්ථනීය දෙයක් බවට පත් කරලා ඉස්සරහින් තියලා තියෙනවා ඈතින්. අද හමු වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. අන වර්තමාන මොහොතේදී මේ විතර්ක ප්‍රහාණය කරන්න හෝ එහෙම නැත්නම් මේ කර්මශය කරන්න හෝ මොකක්ද බුදුන් වහන්සේ අතට ලබා දෙන අවිය ක්‍රමය? ක්‍රමයක් කියවට ඒක එක එක්කෙනාට අදාළ වෙනම ක්‍රමයකුත් නෙවෙයි. ක්‍රම කියන වචනේ බොහොම තියෙනවානේ ක්‍රම. මේ කිසියම් ආකාරයක බැලීමේ සරණින් මේ වැඩිම වෙනුවට සේවීම සිදු වෙනවා. නැත්නම් වැඩිම වෙනුවට ප්‍රහාණය සිදු වෙනවා. අන්න ඒ ප්‍රහාණ මගේ යනකොට හමු වෙන දේ නේද සද්ධර්මය කියන්නේ. වැඩිම මගේ හමු වෙන්නේ සංසාරය. ඒ ප්‍රහාණ මගේ කෙලවර සද්ධර්මය හමු වෙනවා. ඒ මග යන්න ඕන එකට උන්වහන්සේ තව මාර්ගයක් පෙන්වා වදාලා. ඒකට කියන්නේ නැහැ අනුසෝතගාමී කියලා. ඒක පටිසෝතගාමී මාවතක්. ආපහු යන එකක්. එතකොට එහෙනම් කර්ම මාර්ගයේ ඉස්සරහට යනක බුදුන් හමු වෙන මාර්ගය නෙවෙයි සසර හමු වෙන මාර්ගය. අපාය හරි දිව්‍ය ලෝක හරි බ්‍රහ්ම ලෝක හරි සසර සැප හමු වෙන මාර්ගය. අනුසෝතගාමීත්වය. පටිසෝතගාමීත්වය නැත්නම් කර්මක් ශේකරණ එක බුදුන් වෙත යන මාවත. මායේ බුදුන් කියන්නේ පිළිමයට හෝ පුද්ගල ශරීරයට නොවේ. ඒවත් ඔබ අර්ථ වශයෙන් ගැඹුරින් තේරුම් ගන්න. එහෙම කියන්නත් හේතු තිබෙනවා ත්‍රිපිටකය තුල. ධර්මයේ දකීද බුදුන් දකී. ධර්මයේ දකීද බුදුන් දකී. බුදුන් දකීද නිවන් දකී. ඒ බුදුන් පද යොදලා තියෙන ශරීරයට නම් වෙන්න බෑනේ. අන්න දැන් පරම කියන එකේ තේරුම බලන්න. අරවා දුර්ලභයි ඊට වඩා දුර්ලභයි පරම දුර්ලභෝ. අර තුන ලබා ගත්ත පුද්ගලයාට සදහම් හමු වුණොත් පමණයි මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ අවිද්‍යා සංකාර වෙනුවට අවිද්‍යා නිරෝධය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කුමන අර්ථයකින්ද ත්‍රිපිටකය තුළ අරුත් ගන්නවා ඇත්තේ? මා දකිනවා අර්ථ ගණනාවකින් තිබෙනවා. භවගාමී ප්‍රතිපදාවට නමක් දෙනවා උන්වහන්සේ ප්‍රමාදය.
බුදුන් නැත යන පාරට අර්ථයක් දෙනවා අපමාද විහාරී. දුක්ඛගාමිනී ප්‍රතිපදාවට උන්වහන්සේ අර්ථයක් දෙනවා අයෝනිසෝ මනසිකාරය. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට අර්ථයක් දෙනවා යෝනිසෝ මනසිකාරය. සසරට යන පාරට නමක් දෙනවා අනුසෝතගාමී. අර ප්‍රහාණ මාර්ගයට නමක් දෙනවා පටිසෝතගාමී. සසර ඇවිදින මාර්ගයට නමක් දෙනවා සංස්කාරයන් නිත්සුකා ආත්ම වශයෙන් බැලීම. විපල්ලාස සූත්‍රයේ පෙන්නන්නේ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනී කියලා. සද්ධර්මයට යන පාරට නමක් දෙනවා අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම. මේ හැම එකෙන්ම පෙන්වන්නේ එකම දෙයක්. තව කියනවා අසිහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදය, සිහියෙන් කටයුතු කිරීම නම් වූ අප්‍රමාදය. ඔය නම් දෙක තමයි ත්‍රිපිටකයේ පුරා සූත්‍රවල තව විවිධාකාරයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. ඔබට මේ සියල්ලම දැනගන්න ඕන නෑ. අපි සියල්ල තේරුම් ගැනීම තුළ එකට ගලපන්නේ ඒකේ තේරෙන නිසා. එකකින් ඉගෙන ගන්න. මේ මොහොත වෙන්න ඕන මොකක්ද? ඔබට ඔබේ ජීවිතේ මේ මොහොතේ වෙන්න ඕන මොකක්ද? ඔබ අනුසෝතගාමීන් නම් පාප කර්මයක්, පුණ්‍ය කර්මයක්, දාන කර්මයක් රැස් කරමින් කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට එකතු වෙමින් පිස්සු නටමින් ඉන්නවා. අපි පිස්සු නටනවා කියලා කියන්නේ මේ පෙන්නන්නේ අර පුතග්ජන උම්මත්තකෝ කියන එකේදී. ඒක තමයි බුදුවරු නැති සමාජයේ මිනිසුන් කරන දේ. බුදුරජාණන් වහන්සේ ඔබට ඒ වෙනුවට මේ වර්ධන වෙනුවට ප්‍රහාණ, අනුසෝත වෙනුවට පටිසෝත, ප්‍රමාද වෙනුවට අප්‍රමාද මෙහෙමයි කරන්න කියලා පෙන්වලා තිබෙනවා. වචන නම් ත්‍රිපිටකයේ පුරාමත් පවතිනවා, පොත්පත් ගණනාවකත් ලෝකේ ලංකාවේ පවතිනවා කියනවා. මෙහෙම වෙන්න ඕන කියලාත් කියනවා. කෝ එතෙන්ට අවතීර්ණ වෙලා ඒ පිළිපන් වෙලා එක කරන්න මේකයි කරන්න ඕන කාරණේ කියන තැනට අවතීර්ණ අය කී දෙනාද ඉන්නේ? මොකද අපි කරන්න ඕන කියලා අහන්නේ තේරුම් ගත්තේ නැති නිසා බව මම නම් හොඳටම දන්නවා. හැබැයි තේරුම් ගත්ත අය මොකද අපි කරන්න කියලා අහන්නේ නැහැ. මෙලහටත් භාගයක් තුන් කාලක් ওই දේවල් කරලා ඉන්නේ. එහෙමයි ඒකේ ඇත්ත සිද්ධිය. අන ඔබටත් තවදුරටත් සවන් දෙන ඔබටත් මේ ඔබ පුරුදු වෙලා තියෙන කිරීමක්නේ. ලෝභ කිරීම, ද්වේෂ කිරීම, මෝහ කිරීම, වෛර කිරීම, භාවනා කිරීම. කිරීමක්නේ. ක්‍රමවලිනුත් කරන්නේ කිරීම ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අවේරේ නච සම්මන්ති, වෛර නොකිරීමෙන් සංසිඳේ. අක්කෝ දේන ජිනේ කෝදා. මොකද්ද මේකේ තේරුම? අර නොකිරීම නෙමෙයිද වෛර නොකිරීම, ක්‍රෝධ නොකිරීම කියලා නේද පෙන්වන්නේ? අර අපමාද කියන එකෙන් පෙන්වන්නේ ප්‍රමාද නොවීම. ඉතින් මේ අර කරන වැඩේ නොකිරීමක් නේද මේ තියෙන්නේ? ඒ වුණාට කො තේරුම් ගන්න මොනතරම් මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ නැද්ද අපට? මේ අදාළ අරුත කොතනද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න කොතරම් සියුම් ඥානයක් ඔස්සේ එන්න වෙන්නේ නැද්ද? පීනන්න පුරුදු නම් පස්සේ නම් අමාරු නෑ. නමුත් පීනන්න පුරුදු වෙනකොට කොච්චර අමාරුද වතුර? වතුර පෙවෙයි, ගිලෙයි, මැරෙන්න යයිනේ. පුරුදු නම් පස්සේ ගැඹුරු නෑ. ඒ වගේ. එනිසා බුදුවරු මේ ලෝකෙට හෙළි කරවදාලා වූ මිනිසා විසින් තම තමන් අනුගමනය කළ යුතු උපක්‍රම ශීලීත්වයක්. අනිවාර්යයෙන්ම ඔබ හැම දිනාටම උපක්‍රම ශීලීත්වයක් අනුගමනය කරන්න වෙනවා. නිකන් දෙන්නේ නෑ කවුරුත් මේක. ඔය සාමාන්‍යයෙන් කියන්නේ පිනට කියලා. පිනට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ කියන පුණ්‍යාභි සංකාරය උපයෝගී වෙන්න පුළුවන්. අන්න එවිට ඔබ මේ චිත්ත අභ්‍යන්තරයට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක එකතු කරන පාර මායාවේ.
භවගාමී. එයමයි නොකරන්න ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් අනුසෝතගාමී පටිසෝතගාමී කියවට වචනේ පාඩම් කරන්න නතර වෙනවා. ඒ නිසා මම මේකට අලුතෙන් වචනයක් කරනවා එකතු වීම සහ එකතු නොවීම. එහෙම නැත්නම් අපි එකට යොදනවා ඔබ කරමින් හිටියේ නিত্য බලන්න ඕන අනිත්‍ය. හැබැයි ආයෙත් ඔබ පාඩම් කරගත්ත කෙස්වල අනිත්‍ය බලන්න යන්න එහෙම එපා. මල්වල අනිත්‍ය. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි බලන්න තියෙන්නේ. මොකද කෙස්වල අනිත්‍ය බලන්න කියලා නෑ ත්‍රිපිටකය කොහෙවත්. ඇයි බුදුන් වහන්සේට පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියන් වදාරන්න සිදුවුනේ? අනන්ත සංසාරයේ සමේ ජීවිතයේ පව තුළ පින තුළ ධානය තුළ මිනිසා පංච උපාදානස්කන්ධය නිත්‍ය කොට ගත්ත නිසා. කවුරුත් ගත්ත කෙනෙක් නෑ වචනෙන්. කරන වැඩේට කියන නමක් බව තේරුම් ගන්න. එකතු වීමට කියන නමක් නිත්‍ය සුඛාත්ම නිසා නිවීම වැහිලා සතර හැදෙනවා. පවිනුත් සතර හැදෙනවා, පිනුත් සතර හැදෙනවා, ධානයනුත් සතර හැදෙනවා. ඒ නිසා අවිද්‍යා සංකාරයක් මේ මොහොතේ සිද්ධ වෙනවා. එකතු වීමෙන් සිදුවෙන මේක අවිද්‍යා සංකාරය. මේක අහනෝනේ අවිද්‍යා සංකාරයක් ගැන. ඒ නිසා බුදුවරු සත්‍ය හෙලි කරලා තේරුම් ගන්න නැති තාක්කල් මිනිස්සුયો දන්නේ සතර හදන්න. පවිනුත් හදන්න දන්නවා, පිනුත් හදන්න දන්නවා, ධානයත් හදන්න දන්නවා. සසරින් මිදෙන්න දන්නේ නැහැ. මොකද සසර හදලා මිදෙන්න බෑ. ඒක සද්ධර්මයට යන පාර හදන පාර නෙවෙයි. අවිද්‍යා සංකාර වෙනුවට එතෙන්ද විද්‍යා විමුක්ති කියන පදේ එන්න පෙළක් තියෙනවා. මේක සුන්දරම තැන තමයි මම දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කොටසෙන් බලන්න කියලා. ඉතින් පංච උපාදානස්කන්ධය කියන එක ඇහි කනේ නාසයේ දිවේ කයේ සෑම ඉරියව්වකදීම නැවත නැවතත් හටගන්න එකක් නේ. ඒකෙදි බලන්න ඕන එකක් නේ. මං හිතන්නේ පංච උපාදානස්කන්ධයම කියන්නේම uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං. ඒ තුනටම තිබු එක නමක් කරක. පසුගිය ධර්ම දේශනා ගණනාවකම ඔබට මේක මතක් කරනවා. බුදුන් වහන්සේ අලුතෙන් හඳුන්වා දෙනවා ඔබට මේ සඳහා උදව් කරගත හැකි කෙනෙක් ඔබේ ජීවිතේ එකතු කරගන්න කියලා. පුද්ගලයෙක් නොවේයි, සති, සම්මා සති. එයාට තමයි බාර දෙන්නේ මේකට එකතු නොවී ඉන්න. ඔබට තනියෙන් කරන්න බෑ. ඔබ යායක හුරු කරගත්තේ නැති නිසා පු탁ජන භාවිත ලෝභයට, ද්වේෂයට, මෝහයට එකතු වෙලා ඔය ජීවිතේ අනාගත්තේ. අත් නැතුව ඉන්නේ, කකුල් නැතුව ඉන්නේ, රෝහලේ ඉන්නේ, පරලෝක ගියේ, ධනය විනාශ වෙලා තිබෙන්නේ. ඒ එකතු වීමේ ප්‍රතිඵලයනේ. විඳවනවා. ඒ පිළිබඳ කතන්දර පැය 10ක් විතර මම කියයි කියන්න වාඩි වෙලා. විඳවන්න ගිහින් ඔය ඉවසීමක් නැතුව කරගත්ත කාරණා. ඒ නිසා මා දකින්නේ මහ විශාල දෙයක් නෙවෙයි. නමුත් අදාළ තැනට ආවම මේක කරපුවාම මේක වෙනව නේද, මේ නේද මාර්ගය කියලා පැහැදිලි වුණාම එයාට ඒක රහ වැටෙන්නේ. ව්‍යාපාරයක් කරන්න ගියාම ලාභය දැනුණාම ලාභයේ සතුටින් ඒක දිනු කරන්න බලනවානේ. අලාභ වුණා නම් වහලා නිකන් ඉන්නවානේ. වගේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය තුළ සද්ධර්මයට පැමිණීමේ ලබන්නා වූ සුවේ, ලෝකෝත්තර සුවේ ඉව වැටෙනකොට මේ පාරේ ගියාම නම් මේක මේ බුදුන් හම්බ වෙනවා කියලා තේරෙවි. එහෙනම් ඔහුට සතිය පාවිච්චි කරමින් එකතු නොවෙන්න. මොනවට එකතු නොවෙන්නද? කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට. නැත්නම් පංච උපාදානස්කන්ධයට. එකතු වුණොත් සසර හදනවා, එකතු වුණොත් එයා මිය යනවා. එයා මිය යාම බුදුන් වහන්සේ වදාරනවා තෝක තෝකං කනේ කනේ ටිකක් ටිකක් ක්ෂණයක් ක්ෂණයක් පාසා අක්ෂය කරන මාර්ගය. අපට දුක් දෙන්නා වූ චිත්තාභ්‍යන්තරයේ පවතිනවා අපි හදාගත්තා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය මුලත් හොයන්න බැරි වුණාට මෙතෙන්ට ඇවිදින් බලවත් හැසිරෙනවා. ඒ බලවත් කරන්නේ අපි මේකට ශක්තිය දීමෙන්. දැන් බලවත් නොකිරීමෙන් යාට බැලුන එක හුලම් බහින්න ආසේ බහින කලාවට යන්න සිද්ධ වෙනවා. මේ සෝවාන් සිට අනාගාමී දක්වාම ක්ෂය මාර්ගයයි. ඔය පේනවා තුනී කරනවා කියලා. අන්න සද්ධර්මය හමු වෙන මාර්ගය. පරම දුර්ලභ වූ. මේ බුදු සමයේ නමින් පවතින ඉගැන්වීම් විශාල ප්‍රමාණයක් තියෙන රටක ඒ තුලිනුත් ඔබට මේක තෝරාගන්න පුළුවන් වෙන්න වෙනවා. වෙනත් ආගම් ගැන කවර කතාවද? බුදු සමයේම කොතරම් පැහැදිලි කිරීම තිබෙනවද? ඒ ගුරුකුලයන්ට ඒ අය තේරුම් ගත්ත ආකාරයට අනුව. ඒ තුලිනුත් ඔබට
ඔබට විශ්වාස අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල ලැබෙනවා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. කවුරුත් කීවට කරලා හරියන්නේ නැහැ. එසේ මෙය සියලුම සූත්‍රවල පෙන්වන්නා වූ පටිසෝතගාමී ප්‍රතිපදාව හා බද්ධ වෙන්න ඕන, ගැලපෙන්න ඕන, ගැටෙන්න බෑ. මොකද බුදුවරු එලි කරපු සත්‍යෙට ගැටුම් තියෙන්න බෑ. පරස්පර විරෝධතා තියෙන්න බෑ. එහෙම යම් තැනක පරස්පර විරෝධතාවයක් තියෙනවා නම් ඒක පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී ගන්නපු අරුත් ගැන්වීමේ දෝෂයක් කරුණාම ඒකට කිසි විටකත් බුදුවරු වර්ධිකාරය වෙන්නේ නැහැ. මන්දයත් සර්වඥතා ඥානයකින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධ කරගත්ත ඥානයකින් දේශනා කළේ. කටපාඩමෙන් දැනගෙන නෙවෙයි. ස්වයං අභිඥාය සච්චිකත්වා. අප වගේ අපට බුදුන් වහන්සේ ගැන්වීම පිළිබඳ අමල් රේණුවක් තරම්වත් සැකයක් ළමා කාලේ ඉඳලම තිබුණේ නැහැ. එන්නේ තහවුරු වුණා ඒරුණාම. ඔබටත් මේ බුදුරුන්ගේ ඉගැන්වීම ඵලදායි කියලා හිතන්න විශ්වාස කරන්න නොවෙන්නේ ඒක නොවන නිසා. වචනයක තිබුණාට ඒ ක්‍රියාකාරීත්වය නොවන නිසා තමයි සිද්ධ නොවෙන්නේ. ඒක වෙනවා නම් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ධර්ම විනය හැදෙනවා නම් තහතුන්ගෙන් ලෝහිස් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරානේ. ඒවයි බුදුන් වහන්සේ වදාරානේ උන්වහන්සේ බුදුතෙන් පටන් ශරීරය අතහරින දක්වා යමක් වෙනවා කියලා කිව්වොත් වදාළොත් ඒක වෙනවයි කියලා. වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අර නිර්වෝල් සදහම් අනුගමනය කරන ධර්ම විනයක් තිබෙනවා නම් යොයිමස්මින් ධම්ම විනය අපමත්තෝ වියසති පහය ජාති සංසාරං දුක්ඛ සංකරිස්සති මේ බුද්ධෝත්පාදයට නැත්තම් මේ ජීවිතයට මේ මිනිසුන්ගේ ලෝකයට වර්තමානයට වළංගු විය යුතුයි. ඒ කිසි විටකත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමග ගැටෙන්නේ නැහැ. අදාළ කරුණු තේරුම් අරගෙන ඔන්න සදහම් හමු වුණොත් විතරක් මේ පටිසෝතගාමීත්වයේ යන්න පුළුවන්. මේ එකතු නොවීම කියන වචනේ අනිත්‍ය කියන වචනේ ඔබ භාවිතා කරන්නේ කොහොමද කියලා ගැඹුරට හදාරන්න. ධම්මස පෑදීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ ගිනිමැල්ලගහ සේනට එලස්සේ අධිපති WG ජිනීතා ඉන්ද්‍රාණි මහත්මිය සහ ප්‍රේමදාස සේනාපති මහතා විසිනි. වචනේ හරි කියලා මං හිතනවා. මට නම් විනීතා කියලා වචනයක් කරවහම ජිනීතා කියන නාමය මං අහලා නෑ. නමුත් හරි කියලා මං හිතනවා. වැරදුනා නම් සමාවෙන්න. මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති. 2021 දෙසැම්බර් මාස 12 වන දින ජන්මදිනයේ යෙදුන W ජිනිතා නේ හරි ඒ නම තමයි තියෙන්නේ. ජිනිතා ඉන්ද්‍රාණි මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලැබේ. එතුමියටත් ප්‍රේමදාස සේනාපති ස්වාමියාටත් තිලිනි සේනාපති දියණිය ඉසුරු මාලිංග පුතුණුවන් සිව්හැරුදි මුණුබුරා සහ මාස 6ක් වයසදී මුණුබුරා යන සියලු දෙනාට නිදුක් නිරෝගී දිවියකට සහ ඉහාත්ම භවයේදීම චතුස්සත්‍ය අවබෝධී සසර දික්නිමා කර ගැනීම පිණිස මෙම කුසලයේ හේතු පාරමිතාවක් වේවා. විශේෂයෙන් ඔබතුමියට සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවපත් සදහම් හමු වෙන. ආරණ්‍යවාසී වැඩවසන බණ්ඩාරගම චන්ද්‍රරත්න හිමියන්ට නිරෝගී සුව සහ මේ භවයේදීම මාර්ගඵල ලබා සසර කතරින් ඈතර වීමට මේ පුණ්‍ය කුසලයේ ආශිර්වාදයක් වේවා. දෙසැම්බර් මාස 11 වන දින 22 වන ජන්මදිනයේ සැමරූ බිනුර කොට්ටහච්චි පුතණුවන්ට ඉක්කඩුව තොටගමුව W විනිතා හා දයාරත්න පවුලේ සැමට බණ්ඩාරගම උදුගඩ WK ශ්‍රියාලතා ඇතුළු කොට්ටහච්චි පවුලේ සැමට බණ්ඩාරගම උදුගඩ දිනෙත් වලිමුනි හා තිසුර වලිමුනි පුතුන් දෙදෙනාට කලතර දොඩන්ගොඩ කජුලන්දවත්තේ W චන්ද්‍රවීර හා චන්ද්‍රකාන්ති ඇතුළු පවුලේ සැමට බලපිටියේ ගොරොක්ගොඩ W විනිතා W වනිතා අයිරංගනී හා අනිල් සොයිසා ඇතුළු පවුලේ සැමට උරගහ ඉදුපිටියේ W සරත් කුමාර හා ස්ටෙලා තුෂාරි ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසලකයේ හේතු වාසනා වේවා. එසේම වසර 15කට පරලෝසපත් W ඇලන්සන් ආදරණීය පියාණන්ට වසර 4කට පරලෝසපත් M කමලාවතී ආදරණීය මෑණියන්ට ප්‍රේමදාස සේනාපති මහතාගේ දෙමාපියන් වන් පරලෝසපත් අරනියල් සේනාපති සහ M ලුසිහාමි මෑණියන්ට සෑම් පීටර් සේනාපති අයියාට සංසාරගත ගනුදෙනු ඇති දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට කොරෝනා රෝගයෙන් අකාලේ මියගිය ලක්වැසිලුව සියලු දෙනාට ලැබූ පරලෝ ජීවිතය සුවපත් කර ගැනීමට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ලොවලාගත් රෝගිය දුරු වේවා. සමගී ජීවිත ආරක්ෂා වේවා. සුවපත් වේවා. සමහර පැතුම් 100ක් වළංගු නැහැ. එසේ වෙතත් ඔබගේ වාක්‍ය ඔක්කොම කියවුවා. තව ටිකක් මේ අග කොටස ගැන තේ අවබෝධයක් ලබා ගන්න. හැමෝටම හැම දිනාටම පින් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම ඔබ පැතු යහපත් පැතුම් සඵල කරගැනීම සඵල වේවා. සුබ උපන් දිනයක් වේවා.
ඔබ පැතූ පරිදි මේ සියලු දෙනාටම සද්ධර්මයේ හමුවීමේ පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ නිවන සැන ජීවිතය හමු වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං